समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් ජීවිතේ ජයගන්නේ කොහොමද කියලා තමයි අපේ මේ දහම් දේශනා මාලාව තුළදී අපි සාකච්ඡා කරන්නේ. ජීවිතයක් යම් කිසි කෙනෙක්ගේ ජයගත්තට පස්සේ ඒ ජය ගැනීම තුළ තමන්ගේ චිත්තසංතානය තුළ සංසිඳීමක් තියෙන්න ඕන. මේ සැබෑම ජයග්‍රහණයක් තුළ ඒ සංසිඳීම විතරක් නෙවෙයි, සංසාරගත ගමන තුළ නැවත නැවත දුක්ඛයන්ට මුහුණ නොදීමකුත් තිබිය යුතුයි. ඒ වගේම මේ සසර ගමනේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛස්කන්ධයෙන් නිදහස් වීමකුත් තිබිය යුතුයි. මේ ලෝකයේ තුල අපිට ලබන්න පුළුවන් විවිධ ජයග්‍රහණ තියෙනවා. ඉගෙන ගන්න වයසේ දරුවෙක් ශිෂ්‍යත්ව විභාගයක ජය ලැබෙන අවස්ථාවේ ඉඳලාම අපිට අපේ ජීවිතවල විවිධ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වුණත් ඒ සියලුම ජයග්‍රහණයන් අභිභාගයපු ජයක් යම් කිසි කෙනෙක් ලබනවා නම් ඒ ජය තුල අන්නේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. තමාගේ චිත්තසංතානය තුළ ලොකු සංහිඳියාවක් තියෙන්න ඕනේ. ඊළඟ සංසාර ගමනේ නැවත නැවත භවයෙන් භවය දුක් විඳමින් යන ඒ ස්වභාවයේ අවසන් වීමක් තියෙන්න ඕනේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධ දුක්ඛයෙන් ඒ සදහටම නිදහස් වීම කියන ස්වභාවය තියෙන්න ඕනේ. ඒ ජයග්‍රහණය පිණිසයි මේ ධම් දේශනා මාලාව. අපේ පින්නතුන්ට මතක ඇති අපි දැන් කලින් දේශනා දෙක තුනකම කතා බහ කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. ඒක තමයි බෞද්ධයෙකුගේ ජය ලැබෙන මඟ. අබෞද්ධයාටත් ජය ලැබෙන මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කෙනෙකුගේ ජීවිතේට ආභරණයක් වගේ, ආලෝකයක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනෑම කෙනෙක් සමන්ත පාසාදික චරිතයක් වෙන්න ඕන. සමන්ත පාසාදික කියන්නේ පින්වත්නි හාත්පසින්ම ප්‍රසාදය එළවන ජීවිතය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හැම කෙනෙකුටම හැම සත්වයකටම ප්‍රසාදය එළවන කෙනෙක් බවට පත් වීමට කියනවා සමන්ත පාසාදික. ඔය අපි සමන්තා චක්කවාලේසු කියන්නේත් එහෙමනේ. සමන්තා කියන්නේ හාත්පස කියන එක. එතකොට සමන්ත පාසාදික කියන්නේ හාත්පසින්ම ප්‍රසාදය එළවන කෙනෙක් වීම කියන අර්ථය. එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ දරුවන්ට හැම පැත්තකින්ම ප්‍රසාදය එළවන චරිතයක් වෙන්න කැමති නම්, තමන්ගේ දෙමව්පියන්ට හැම පැත්තකින්ම ප්‍රසාදය එළවන චරිතයක් වෙන්න කැමති නම්, ස්වාමියාට, භාර්යාවට, යහළු මිත්‍රාදීන්ට, අසල්වැසියන්ට, ඥාති පරිවට්ටයට විතරක් නෙවෙයි සතා සීපාට පාපින්නත්නි දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා හාත්පසින්ම ප්‍රසාදය එළවන චරිතයක් වෙන්න කැමති නම් අනේ සමන්ත පාසාදික චරිතය මතුවෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින්මයි. යම් කිසි පුද්ගලයෙක් වනාන්තරයකට ගිහිල්ලා කොටයක් අරගෙන ඇවිල්ලා පින්නත්නි මේ කොටේ තියෙන සමහර කොටස් ඉවත් කරලා හරිම ලස්සන මේ පිළිරුවක් මතු කරගන්නවා. එයා ඒ පිළිරුව මතු කරගන්න සිද්ධ කළේ අනවශ්‍ය කොටස් ඉවත් කරපෙක. අනවශ්‍ය කොටස් ඉවත් වුණාට පස්සේ ඒ පිළිරුව මතුවෙච්ච පිළිරුව හරිම ප්‍රසාදනීයයි. අන්න ඒ වගේ අපේ ජීවිතවලත් තියෙනවා බැහැර කළ යුතු කොටස් වගේක්. ඒ බැහැර කළ යුතු කොටස් වලට කියනවා මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා,
මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. කොටේක තියෙන අනවශ්‍ය කෑලි ටික ඉවත් කරන වගේ මේ මිත්‍යා දෘෂ්ටි ජීවිත වලින් ඉවත් කරන්න ඕනේ. මොකද දැන් අර පිළිරුව සකස් කරාට පස්සේ සකස් කරලා යම්කිසි අනවශ්‍ය කෑල්ලක් ඒ පිළිරුවේ කොතනක හරි ඉතුරුලා තියෙනවා නම් ඒක හාත්පසින්ම ප්‍රසාද එලවන්නේ නැහැ. බලන කෙනා කියනවා අන්න අතන ටිකක් අමුතුයි නේද? අන්න අතන අර කෑල්ල ඉවත් වුණා නම් හොඳයි නේද? අපරාධයේ කෑල්ල ඉතුරු කළේ. ඒ නිසා මේ පිළිමේ කැත වෙලා. අන්න ඒ සාමාන්‍ය අපි කියනවනේ. අන්න ඒ වගේ අපේ ජීවිතවලත් දැන් සමහර අය ඉන්නවා මේ මිත්‍යා වචන, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව දුරු කරලා. ඒව දුරු කරලා යාලේ ජීවිතවල. හැබැයි යාලේ ජීවිතවල මිත්‍යා දෘෂ්ටි තියෙනවා. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටි සහගත මානසිකත්වය නිසා යාලා මිත්‍යා දෘෂ්ටික කටයුතු වල යෙදෙනවා. ඊළඟට දැන් මිත්‍යා වචන, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවාදී දුරු කළත් මෙයාගා මිත්‍යා සංකප්ප තියෙනවා. ඒ කියන්නේ කාම සංකල්පනා බහුලයි, ව්‍යාපාද සංකල්පනා බහුලයි, විහිංසා සංකල්පනා බහුලයි. එතකොට ඒක යාගේ ජීවිතේ අඩුවක්. ඒ අඩුව තුලින් එයා චෝදනා ලබන්නෙක් වෙනවා. ඒ වගේ සමහර අයගේ ජීවිතවල අර අපි කතා කරන කාරණා තුන තිබ්බත් සමහර අයගේ ජීවිතවල මිත්‍යා සතිය තියෙන්නේ. සම්මා සතිය නැහැ. සම්මා සමාධිය නැහැ, මිත්‍යා සමාධිය තියෙනවා. එතකොට මොකද වෙන්නේ පින්නත්නි? ඒ ජීවිතේ අන්නේ අඩුව නිසා, ඒ අනවශ්‍ය කොටස නිසා, බැහැර කළ යුතු අනවශ්‍ය කොටසක් ඒ මිත්‍යා කාරණාව ජීවිතේ එකතු කරගෙන වාසය කිරීම තුළ ඒක Tamanටත් විපතක්, අනිත් අයටත් විපතක්, දෙපැත්තටම විපතක්. විශේෂයෙන්ම Taman සමන්ත පාසාදික චරිතයක් වෙන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අර කොටයක් ගෙනාවට පස්සේ කැලෙන් ඒකේ අනවශ්‍ය කොටස් ඉවත් කර කර ලස්සන පිළිරුවක් මතු කර ගන්නවා වගේ අපේ ජීවිතවල තියෙන මේ මිත්‍යා සංකල්පාදී, මිත්‍යා වචනාදී මෙන්න මේ අයහපත් පැතිකඩවල් ටික දවස ගාන ඉවත් වෙන්න ඕනේ. දවස ගාන ඉවත් කරන්න ඕනේ. ඉවත් කර කර සම්මා දිට්ඨියේ පිහිටපු කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. සම්මා සංකප්පයේ පිහිටපු කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයේ පිහිටපු කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධියෙහි පිහිටපු කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. එහෙම ජීවිතය තමයි ලෝකයාට ප්‍රිය උපදවන්නේ. දෙවියන්ට ප්‍රිය උපදවන්නේ. බ්‍රහ්මයන්ට ප්‍රිය උපදවන්නේ. අපි පින්නතුට මතක ඇති අර සක්ක නමස්සන සූත්‍රයේදී දේශනා කරන්නේ සක්ක සංයුත්තේ සක් දෙවිඳුන්ගේ පවා වන්දනාමාන ලැබෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ මේ සම්මා වාචා, සම්මා කම්මන්තාදී, සම්මා ආජීවාදී උතුම් ගුණධර්ම සහිතව, සම්මා දිට්ඨිය ආදී උතුම් ගුණධර්ම සහිතව යම් කිසි කෙනෙක් ජීවිතය අරගෙන යනවා නම් සක් දෙවිඳුන්ගේ වන්දනාවට එයා පාත්‍ර වෙනවා. මේවා විහිළු කතා නෙවෙයි පින්නත්නි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ සක් දෙවිඳු කියන්නේ මේ මිත්‍යා කතාවක්, එහෙම නැත්නම් සුරංගනා කතාවක් එහෙම නෙවෙයි. මේ අතීතයේදී අසීමාන්තික ලෙස බොහෝ පුණ්‍ය ක්‍රියාවල යෙදিলা ඊළඟට මහේසාක දෙවි කෙනෙක් විදියට ඒ සක් දෙවිඳු වගේ එවැනි ජීවිතයකට පත් වෙලා පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සෝතාපන්න වෙච්ච උතුම් ශ්‍රාවකයෙක් තමයි මේ සක් දෙවිඳු කියන්නේ. ඒ සක් දෙවිඳු තමයි මේ සක්ක නමස්සන සූත්‍රයේදී විග්‍රහ කරලා තියෙන්නේ. මේ වගේ මේ ආරෂ්ඨාංග මාර්ගය තුල හික්මෙන ගුණධර්ම තියෙන අයට වන්දනා කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ දෙවියන්ගේ පවා ප්‍රසාදයටපත් වෙන්න කැමති නම් පින්නත් මොකද කරන්න ඕන? ආරෂ්ඨාංග මාර්ගය තුල හික්මෙන්න ඕනේ. අපි මේ වචන කොච්චර මේ ජීවිතේ අහලා තියෙනවද? අපටත් මතකයි අපි ඒ කාලේ පාසල් යද්දී සාමාන්‍යයෙන් ওই දහම් පාසල් යද්දීම ඊළඟ පාසලේ 4 5 වගේ ශ්‍රේණිවලදී මේ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව අපි අහලා තියෙනවා. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන පින්නත් ඔබ අපි හැමදෙනාම ඉතින් මේ නිරන්තරයෙන්ම මේක ඇහුවත් කොච්චරවත් මේ ආරෂ්ඨාංග මාර්ගය ලැබුණත් ඒ ආරෂ්ඨාංග මාර්ගය අපේ ජීවිතය තුල නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය තුල අදටත් හික්මිලා නැත්නම් මිත්‍යා වචන කියවෙනව නම් මිත්‍යා කර්මාද තියෙනව නම් මිත්‍යා සංකල්ප තියෙනව නම් මිත්‍යා දෘෂ්ටි තියෙනව නම් දැන් උදාහරණයක් විදිහට පින්නත් දැන් පින්නතුට මතක ඇති අර මංගල කෝලහලයක් ඇති වුණා. ওই මහා මංගල සූත්‍රයට මුල්ුණේ ඒ කාරණාව.
එතනදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා මේ ලෝකයේ තියෙන මිත්‍යා දෘෂ්ටි සංකල්ප පිළිබඳව. එතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා දිට්ඨ මංගලික කියලා පිරිසක් ඉන්නවා. දිට්ඨ මංගලික කියන්නේ මේ ලෝකේ සමහර අය ඉන්නවා දකින දේ යනවා සුභාසුභ තීරණය කරනවා. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ගමනක් යන්න හදනකොට හිස් කලයක් අරගෙන කාන්තාවක් එනවා. එතකොට එයා ඒ දකින දර්ශනයෙන් හිතනවා අද දවස් අසුභයි කියලා. එයාලට කියනවා දිට්ඨ මංගලිකල කියලා. දැන් කාන්තාවක් හොඳට කලේ පුරවගෙන වතුර එකක් අරන් ආවොත් මෙයාලා හිතනවා අද දවස නම් හරිම සුභයි කියලා. ඒකට කියනවා දිට්ඨ මංගලිකය මිත්‍යා සංකල්ප මිත්‍යා දෘෂ්ටි ඒවා. එතකොට දැන් ආරෂ්ඨාංග මාර්ගයේ තුල හික්මන කෙනෙක්ට ඔයගේ සංකල්ප නැහැ. ඊළඟට ඉන්නවා සුත මංගලික කියලා. ඒ කියන්නේ දැන් ගමනක් යනකොට හුණෙක් කඩනවා. මෙයා හිතනවා පොඩ්ඩක් පරක්කු වෙන්න ඕනේ. ඒ මිත්‍යා දෘෂ්ටි ඒවා මිත්‍යා දැක්මවල් ඒවා. ඊළඟට දැන් ගෙදර කවුඩෙක් එහෙම කෑ ගහනවා නම් ඒ ඇහෙන දේ යනවා සුභ අසුභ. අද ඥාතියෙක් ගෙදරට. ඒවට කියන සුත මංගලික කියලා පින්නත්නි. ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ කොතුහල මංගලික ඒ කියන්නේ ඔය විවිධ මේ ඔය තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන ඔය උපාසක චණ්ඩාල එහෙම විග්‍රහයන්. ඒ කියන්නේ සමහර අය නැකත් කේන්දර ආදිය අදහමින් කටයුතු කරනවා. ඉතින් එහෙම අදහස් එවැනි වැරදි දෘෂ්ටි ජීවිතේ තියෙනවා නම් මෙයා සම්මාදිට්ඨියෙන් බැහැර වෙච්ච කෙනෙක්. සම්මාදිට්ඨිය හැමතිස්සෙම විශ්වාස කරන්නේ හේතුව සහ ඵලය. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්නත් අපේ ජීවිතවල පුංචි කාලේ ඉඳලා ආරෂ්ඨාංග මාර්ගය ගැන දැනගත්තත් අපි මේකේ අංග ටික තාම ජීවිතේට මල් වැලක් වගේ එකතු කරගෙන නැත්නම් මල් මාලයක් වගේ මේකේ අංග ටික ජීවිතේට එකතු කරගෙන නැත්නම් මේ අංගවල අපි හික්මිලා කටයුතු කරන්නේ නැත්නම් අපිට දෙලොවම ජය ගන්න බැරි වෙනවා. දෙලොවම ජය ගන්න බැරි නම් අපිට කොහොමද නිර්වාණය කියන ධර්මය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා අපි දැන් වරින් වර කතා කළා මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරා. ඊළඟට සම්මා සතිය පිළිබඳව කතා කරා පුළුල් වශයෙන්. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා සම්මා සංකප්පය පිළිබඳව කතා බහ කරන්න. කෙනෙකුගේ ජීවිතයේ මේ සම්මා සංකප්පය කාරණා තුනක් සහිතව තමයි බුදුන් වහන්සේ සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ කාරණා තුනකින්ම මෙයාගේ ජීවිතේ වර්ධනය විය යුතු නිසා. එකක් තමයි නෙක්ඛම්ම සංකල්පනාව. නෙක්ඛම්ම සංකප්ප. ඊළඟට අව්‍යාපාද සංකප්ප. ඊළඟට අවිහිංසා සංකප්ප. එතකොට මේ නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පනා කියන සම්මා සංකප්පය අනිකුත් මාර්ගාංග එක දිගට වර්ධනය වෙන්න ඕන. දැන් පින්නතුන් අහලා තියෙනනේ අපේ බුදු පියාණන් වහන්සේගේ බොහෝ දේශනාවල තියෙනවා ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ කියලා කාරණා තුනක්. ආසේවිතෝ කියන්නේ නිරන්තරයෙන්ම සේවනය කරන්න ඕන. භාවිතෝ කියන්නේ මේක වර්ධනය කරන්න ඕන කියන එක. බහුලීකතෝ කියන්නේ මේක බහුල කරන්න ඕන කියන එක. එතකොට ආරෂ්ඨාංග මාර්ගයේ තුල සම්මා සංකප්පය නිරන්තරයෙන් සේවනය කරන්න ඕන. අන්න බලන්න. ඊළඟට සම්මා සංකප්පය වර්ධනය කරන්න ඕනේ කියන්නේ බලවත් කරගන්න ඕනේ. සම්මා සංකප්ප කියන ওই සංකල්ප තුන ජීවිතේ මානසික හැඟීම් වශයෙන් බලවත් කරන්න ඕනේ. ඊළඟ බහුලීකතෝ කියන්නේ ඒ සංකල්ප තුන නිරන්තරයෙන්ම බහුලව ඇසුරු කරන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ආසේවිතෝ තියෙනවා, භාවිතෝ තියෙනවා, බහුලීකතෝ තියෙන මොකටද? මිත්‍යා සංකල්ප වලට. කාම විතර්ක නම් ආසේවිතෝ, භාවිතෝ, බහුලීකතෝ. ව්‍යාපාද විතර්කත් ආසේවිතෝ, භාවිතෝ, බහුලීකතෝ. ඔක්කොම නෙවෙයි බහුතරයක්. ඊළඟ විහිංසා සංකල්පත් එහෙමයි. ආසේවිතෝ, භාවිතෝ, බහුලීකතෝ. ඒකාම ඒ ව්‍යාපාදයේ හිංසන සංකල්පනා නිරන්තරයෙන්ම සේවනය කරනවද නැද්ද සමහර අය? ජීවිතේ ඒවා වර්ධනය කළ දැන් මහ බලයන් වෙලා හිතල වැඩ කරනවද නැද්ද? ඊළඟට ඒවා නිරන්තරයෙන්ම බහුල වශයෙන් භාවිතා වෙනවද නැද්ද? භාවිතා වෙන මට්ටමකට ඇවිල්ලා නැබ්බැහි වෙලා වගේ ඒවට. කාලයක් තිස්සේ මත්පැන් වගේ දේවල් උත්සාහයෙන් ඒ කියන්නේ ඇබ්බැහිවීමක් නැතුව භාවිතා කරන කාලයක් ගියාට පස්සේ ඒ මත්පැනට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ මෙයා ඇදිලම යනවා. ඒ පැත්තට ඇදෙන මට්ටමකටපත් වෙනවා. වෙනදා යන කෙනා දැන් ඇදිලා යනවා. ඒ කියන්නේ ඇබ්බැහිවීමක් වුණා එතන. අන්න ඒ වගේ තමයි මේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ඔය පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලා යම් කිසි කෙනෙක් බහුලව පුරුදු පුහුණු කරගෙන ගියොත් අන්තිමට මෙයාගේ හිතේ ඒව අර
හරියට පින්නත් අර මේ ටැට්ටරේ යතුරු දාලා ටැට්ටරේක යතුරු දාලා කරකවල අතාරින්නේ. අතාරියට පස්සේ අර નિરાයාසයෙන් මේක අපි කියන්නේ ස්ටාර්ට් වෙනවා කියලා. નિરાයාසයෙන් මේක ස්ටාර්ට් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ සමහර අයගේ ජීවිතවල මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක කියන ඒවා හරියට අර යතුරු කරකවල අතෑරියට පස්සේ එක මොහොතක નિરાයාසයෙන්ම වැඩ කරන්න යම්සේ දන්නේ වගේ નિરાයාසයෙන්ම වැඩ කරන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක තියෙන මානසික මට්ටමකට ඇවිල්ලා. ඔටෝ යන මානසිකත්වයක්. Tamannත් දන්නේ නැහැ. බ්‍රේක් නැති බයිසිකලයකින් කන්දක් බහිනවා වගේ. හෝ ගහලේ පැත්තට වැදිලා යනවා. ඉතින් ඒ මට්ටමට මොකද වෙන්නේ? ජීවිතවල මහා ව්‍යසන. මේ කොරෝනා වසංගත සුනාමි ඒව නෙවෙයි ව්‍යසන මේ ලෝකේ. මානසිකත්වයේ තුල මේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා හට ගන්නවා නම් භව ගානකට ඒකට හේතු වෙලා ඒව හේතුව දුක් විපාක ලැබෙනවා. ඊළඟට ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී පවා ලෞකික ජීවිතයක් ගත කරද්දී පවා මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක භාවිත බහුලීකృత ආසේවිත තත්යකට පත් වුණු නිරන්තරයෙන්ම ඉතින් මේ පෞල් ජීවිතය අසාර්ථකත්වයක්මයි. අපි බලමු එතකොට පින්නදී මෙන්න මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. එහෙම නැත්නම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කොහොමද දුරු කරගන්නේ? දැන් මේ සම්මා සමාධිය යම් කිසි කෙනෙක් උපදවා ගන්න කැමති නම්, ප්‍රථම ධානයට එන්න කැමති නම් මේ මිත්‍යා සංකල්ප අනිවාර්යයෙන්ම මේ එන්න දෙන්නේ නැහනේ. ද්විතිය ධානයට එන්න දෙන්නේ නැහැ. තතිය ධාන, චතුර්ථ ධාන කියන ධාන මට්ටමකටවත් එන්න දෙන්නේ නැත්තේ මේ මිත්‍යා සංකල්ප තුන. ඒක හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන. මේ මිත්‍යා සංකල්ප තුන කියන්නේ කෙනෙකුට අත්දකින්න තියෙන උත්තරී මනුෂ්‍ය ධර්ම කියන ධාන මට්ටමකටවත් එන්න දෙන්නේ නැති මහා පාපී, ලාමක, පහත්, හීන, දීන අකුසල ධර්ම ටිකක්. සමාජෙත් එහෙමනේ. සමාජයේත් යම් කිසි කෙනෙකුට දිනු වෙන්න යමෙක් ඉඩ දෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට බණින්නේ පාපී පුද්ගලයෙක් කියලානේ. අසත්පුරුෂයෙක් කියනවානේ. ඇයි අසත්පුරුෂයා කියන්නේ? ඇයි පාපී පුද්ගලයා කියන්නේ? අර මිනිස්සයා දිනු වෙන්න හදනවා. ඒකට අකුල් හෙලනවා. අන්න ඒ වගේ තමයි මේ කාම සංකල්ප, ව්‍යාපාද, විහිංසා සංකල්ප කියන්නේ පාපී ධර්ම, ලාමක ධර්ම, තුච්ඡ ධර්ම. අපි එහෙම කියන්න වෙනවා අපට. ඇයි? ප්‍රථම ධානයට එන්න දෙන්නේ නැහැ. ඒව දන්නේ භාවනා කරන පින්නතුන්. භාවනා කරන පින්නතුන් දන්නවා මේ සංකල්පනා තුන මොන තරම් කරදර කරනවද, අවහිර කරනවද එවැනි සම්මා සමාධි මට්ටම් ඇති කරගන්න. ඒ නිසා මේ සංකල්ප තුන දුරු කරන හැටි අද අපි කතා කරමු. පළවෙනි කාරණාව තමයි කාම සංකල්ප. කාම සංකල්පනා. කාම සංකල්පනා දුරු කරන්න පුළුවන් බොහෝ ක්‍රමවේද තියෙනවා. බොහෝ ක්‍රමවේද තියෙනවා. අද අපි ක්‍රමවේද 4ක් පිළිබඳව කතා කරමු. කාම සංකල්පනාව දුරු කරන්න පුළුවන් ක්‍රමවේද 4ක්. පළවෙනි කාරණාව තමයි පින්නති කාම සංකල්පනාව කියන්නේ අකුසලයක්. අකුසල සංකල්පයක්, අකුසල විතර්කයක්. පළවෙනි කාරණාව තමයි කාම සංකල්පනාව නැත්නම් අකුසල විතර්කය මේ කාම සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ කුසලයකින් විනාශ කර දැමීම. දැන් මේ කාලේ පලස්තීන ඊශ්‍රායල් මේ යුද්ධයක් තියෙනවා. යුද්ධය කියන්නේ කීරවත් හොඳ දෙයක් නෙවෙයි. නමුත් මෙතන මේ වෙලා තියෙන දේ අපිට මේ මෙතෙන්ට උපමාවක් විදියට ගන්න පුළුවන්. දැන් මේ ආසන්න කාලේ සිද්ධ වුණේ පලස්තීනෙන් ගැහුවා ඊශ්‍රායලයට. ප්‍රහාරෙල්ල කළා. ඊශ්‍රායලය ටික කාලයක් ඉවසගෙන හිටියා. ඊට පස්සේ මොකද කරේ? ඊශ්‍රායලෙ දෙන්න පටන් ගත්තා පලස්තීනයට උතුරු දකුණ මාර වෙන්න. එතකොට පලස්තීනෙ මොකද කරන්නේ? සටන් විරාමයක් ඉල්ලනවා. අපි යුද්ධ නොකර දැන් ඉදිමු. ඊශ්‍රායලෙ මොකද කරන්නේ? ওই කතාවට හරියන්නේ නැහැ ඒත් ගහනවා. පලස්තීන ඉස්සෙල්ලා ගැහුවා. ඊශ්‍රායල ඉවසගෙන හිටියා. ඒක තැනකදී අර යකා උස ගත්තා වගේ ඊශ්‍රායලෙ මොකද කරන්නේ දැන්? ගහගෙන යනවා. එන ප්‍රහාරෙල්ල කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර පලස්තීන දුබල වෙනකොට පලස්තීනේ කියනවා අපි දැන් සටන් විරාමයකට යමුද? අර පැත්තෙන් මොකද කියන්නේ? දැන් ගහනෙක් ගහනව තමයි. අපි නවත්තන්නේ නැහැ. එතකොට සතුරා විනාශ වෙනකම්ම අනිත් පාර්ශ්වයෙන් මොකද කරන්නේ? ප්‍රහාරෙල්ල කරන්න සූදානම්. මේව හොඳ දේවල් නෙවෙයි. නමුත් මේක අපේ මේ දේශනාවට උපමාවක් විදිහට ගන්න පුළුවන්. අපිට ප්‍රහාරෙල්ල කරන්නේ මොනවද?
දැන් මේ ඉස්සෙල්ලම කතා කරන කාම විතර්ක. පලස්තීනය වගේ. අපිට දැන් ප්‍රහාර එල්ල කළා ජීවිතේ. ඒක මතක ඇති කාලේ ඉඳලාම ඉපදුණු කාලේ ඉඳලාම පාසල් යන කාලේ ඉඳලාම තරුණ කාලෙත් වැඩිහිටි කාලෙත් වයසට ගිහිල්ලත් මේ පලස්තීනයෙන් ඊශ්‍රායලයට ගහනවා වගේ තමයි මේ කාම විතර්ක දකින්න දේවල් හමුවේ ඇහෙන දේවල් හමුවේ දැනෙන දේවල් හමුවේ මොකද කරන්නේ කාම විතර්ක වලින් අපිට හරියට පහර ගහනවා. අපි ඉතින් ඔහේ හිටිය අපිට කර කියාගන්න දෙයක් නැතුව වගේ ඉවසගෙන වගේ හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා මේකට ප්‍රහාර එල්ල කරන්න කියලා. හරියට ඊශ්‍රායලය ඊට පස්සේ පටන් ගත්තනේ වැඩේ දෙන්න. අන්න ඒ වගේ අපි කුසල විතර්ක වලින් මේ කාම විතර්කයට පහර ගහන්න යමු වෙන්න ඕනේ. පහර ගහගෙන යද්දි මොකද වෙන්නේ? අර පලස්තීනයේ අර සටන් විරාමයක් ඉල්ලුව වගේ මේ කාම විතර්ක ටික කාලයකට නැති වෙලා යනවා. ඒ අඩපණ වෙලා යනවා. ගොඩක් අය එතකොට මොකද කරන්නේ? ලොකු හුස්මකුත් අරගෙන යන්තම් ඇති මේ කාම විතර්කයෙන් ගැලවුණා මේ රාග සංකල්පයෙන් ගැලවුණා කියලා මොකද කරන්නේ? හුස්මක් අරගෙන හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ අතරේ මොකද වෙන්නේ? දැන් එහෙම නෙවෙයි ගොඩක් ඔය රටවල් සටන් විරාම යෝජනාව දාන්නේ ඇයි? ඒ සටන් විරාම කාලෙද හොඳට මෙයාලගේ බලය හදා ගන්නවා. අන්න ඒ වගේ අපිත් අකුසල කාම විතර්ක අපට කරදර කරද්දී අපි ඔහේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා දැනගෙන කුසල විතර්ක වලින් මේ කාම විතර්ක වලට ගහගෙන ගියාට පස්සේ කාලයක් ඇද්දි මෙයාලා අකුල ගන්නවා. අකුල ගත්තට පස්සේ අපිත් අකුල ගන්නවා. ඒ අතරේ මොකද වෙන්නේ? අර කාම විතර්ක ආපහු දවසක මොකද වෙන්නේ? හිටි හැටියේ මන සටන් විරාම මේ සංකල්ප කඩා බිඳගෙන මොකද කරන්නේ? ගහන පටන් ගන්නවා අපිට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අකුසල ධර්මයක් තමන්ගේ හිතේ ඉපදුනාට පස්සේ ඒ අකුසල ධර්මය සමුච්ඡේද වෙනකම්ම පහර ගහන්න කියනවා. දැන් අකුසලය සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරනවා කියන්නේ ආයේ සංසාරේ කවදාවත් උපදින්නේ නැති මට්ටමකට. දැන් අඹ ගහක් තියෙනවා. අඹ ගහේ කඳින් කැපුවොත් මොකද වෙන්නේ? මුල තියෙනකන් දළු දාන කොහෙන් හරි අස්සකින්. කොස් ගහක් තියෙනවා. කඳෙන් කපනවා. එතකොට දැන් කොස් ගහ කියන එක සම්පූර්ණයෙන්ම විනාශ කරන්න අවශ්‍ය කෙනා මොකද කරන්න ඕනේ? ඒක සමුච්ඡේද වශයෙන් උගුලලා දාන්න. ඒ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයක් කියන්නේ ඒක මුලින්ම උදුරලා දාන්න ඕන. ආයෙ එතකොට කිසිම දැල්ලක් ගෙඩියක් මුකුත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කාම විතර්ක අපේ හිතවල හටගත්තට පස්සේ මේවට ගහගෙන යන්න ඕන. එයාලා අකුලගෙන ඉන්න වෙලාවටත් ගහන්න ඕනේ. ඒ කාම විතර්කයේ අකුලගෙන ඉද්දිත් මොකද කරන්න ඕන? අපි කුසල විතර්කම භාවිතා කරන්න ඕනේ. මේ හුස්ම ඉහළට හුස්මක් ඇදලා එහෙම අස්වැසිල්ලකටපත් වෙන්න බෑ යන්තම් ඇති ගැලුණා කියලා. තව ගහන්න ඕනේ. එහෙම එතකොට අර අකුසල විතර්කයේ කාම විතර්කය යටපත් වෙලාම ඒ මට්ටමටම දිගු කාලයක් අරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න එතකොට ඒක නැවත නූපදින විදියට ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ හොඳ ආස්වාසියලකින් ජීවිතය ගෙවන්න. මොකද දැන් කරදර කරන්න එහෙම අකුසලයක් එන ස්වභාවයක් නැති නිසා. ඒ වගේ පින්නත්නි අපේ ජීවිතවල කාම විතර්ක වලින් අපට කරදර ඇති වෙනකොට අපිට ඉගෙන ගන්න දෙන්නේ, පෞල් ජීවිතේ සාර්ථක කරගන්න දෙන්නේ, රැකියාවක් කරගෙන යන්න දෙන්නේ. එහෙමනේ කාම විතර්ක එක දුෂ්චරිත වලට අරගෙන යනවනේ ජීවිතේ. ඒ වගේ එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හැමෝම මේ ජීවිතේ හිර කළා දානවනේ. දඩු කැදේ ගහුවා කියන්නේ දඩු කැදේ ගහ මිනිස්සයාට අර එහෙම මේ ඔහේ ඉන්නවා මිසක් අර ඇවිදින්න කියන්න බෑ වගේ මේ කාම විතර්ක කියන්නේ අපි කොහේ හරි රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, ආදරයක පටලවනවා. පටලවාලා ඒ දඩු කැදේ ගහලා වගේ ඔහේ කාලයක් තියෙනවා. ඉතින් අපිත් අරකට එක්කම හැපි වෙලාවට සතුට වෙනවා, වෙලාවට දුක් වෙනවා, ආපහු සතුට වෙනවා, වෙලාවට දුක් වෙනවා. අරකට එක්කම ඉන්නවා. පින්නන්ති බලන්න ජීවිතේ ඔය සමහර අයත් එක්ක එහෙම සමහර දේවල් එක්ක ඔය අතීතයේ තිබ්බ සමහර ඇලීම් ගැන දැන් මොකද හිතෙන්නේ? මොන කර්මයකට අහුණක් දන්නේ කියලා හිතෙන්නේ. මොන කර්මයකට ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තද? එහෙමයි හිතෙන්නේ දැන්. මොන කර්මයකට මං ඒ වගේ දේවල්ට ඇලී ගලී ඒ කාලේ කටයුතු කළාද? හරි අපරාධයක් උනේ. එහෙම හිතෙන්නේ. විලාවට ලැජ්ජත් එක්කයි. විලාවට ලැජ්ජත් එක්ක. මගේ ඇස් පේන්නේ නැතුව ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් ඒ වගේ දැඩි බැඳීමක් ඇති කරගෙන ජීවිතේතර නතර කරන් හිටියේ. එහෙමත් හිතනවා. හැබැයි ඉතින් ඒව හිතෙන ඉතින් ආශ්‍රය පැනලා ගියාට පස්සේ කියන්නේ ජීවිතේ මේ අපිට
ඒ කාම විතර්ක වලින් හානියක් වුණාට පස්සේ හිතෙන්නේ. නමුත් ඉතින් ඒවත් ජීවිතේට ලොකු ආශිර්වාදයක් කරගෙන වැරදුණු තැනුත් ආශිර්වාදයක් කරගෙන මොකද කරන්න ඕනේ? අපේ ජීවිතවල මේ දඬු කැදේ ගැහුවා වගේ හිර වෙන මට්ටමකට පත් කරන කාම විතර්ක දුරු කරන්න කුසල විතර්ක භාවිතා කරන්න ඕන. ඒක තමයි පළවෙනි විසඳුම. කුසලයට අකුසලයෙන් ගැහිම. පලස්තීනේ ගහද්දී ඊශ්‍රායලෙක් ගහන එක දිගට. එතකොට කොහොමද කාම විතර්ක දුරු කරන්න කුසල විතර්ක භාවිතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කෙනෙකුට ස්ත්‍රී හරි පුරුෂ ශරීර සම්බන්ධ කාම විතර්ක හට ගන්නවා නම් අසුභ භාවනාව කියන කුසල විතර්කය භාවිතා කරන්න. අසුභෙන්ම ගහන්න ඕනේ ඉතින්. එපා වෙන වැඩක් ඉතින්. යුද්ධ කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ. ඒ වගේ තමයි මේ කෙලෙස් එක්ක හැප්පෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් අසුභ භාවනාව සමහර අයට මේ එපා වෙච්ච භාවනාවක්. ඒ කියන්නේ ඒක ඉතින් අර මේ ආනාපාන ගත්තට පස්සේ එතන තියෙන පින්නත් හොඳ අරමුණක්නේ. ආස්වාද ප්‍රසආසයනේ. දැන් පිළිකුල් භාවනා කරද්දී එහෙම නෙවෙයි සෙම ගැන, මස් ගැන, ලේ ගැන, කටු ගැන, නහර ගැන ඒක මතක් කරද්දි ටිකක් අර මේ ආශාදයක් උපදින්නේ නැහනේ. ඉතින් ඒ නිසා බහුතරයක් අසුභ භාවනාව ගැන කියද්දිම channel එක මාරු කරනවා. එහෙමත් වෙන සමාජයේ. සමහර අය එහෙම නැහැ හොඳට අහනවා. ඒ කියන්නේ එහෙම අර අසුභ භාවනාව කියන්නේ එහෙම මුලදී එහෙම ලොකු හිතට ප්‍රසාදයක් ලැබෙන එකක් නෙමෙයි. නමුත් මේ අසුභයම තමයි පින්නත්ති අපට මේ ස්ත්‍රී පුරුෂ ශරීර සම්බන්ධව තියෙන ආලය ස්නේහය දුරු කරන්න ලැබිච්ච හොඳම ඖෂධය. හොඳම ඖෂධය. ඉතින් ඒ නිසා අසුභ භාවනාව කියන කුසල විතර්කයේ එක දිගට භාවිතා කරන්න ඕනේ කමඨාන් හොඳට ඉගෙනගෙන. ඊළඟට ඒ කාම විතර්ක උපදින්නේ අපි හිතමු විවිධ අජීවී වස්තු සම්බන්ධව නම් කෙනෙක්ගේ ලැබෙන ආදරයක් සම්බන්ධව නම් අන්න එතකොට අපිට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ ඒවයි తాවකාලික බව දකින්න කියලා. తాවකාලික දෙයක් වෙනුවෙනුයි මගේ හිතේ මේ ආසාවල් උපදින්නේ. අන්න ඒ විදිහට කාම විතර්ක දුරු කර ගැනීමේ පළවෙනි පියවර තමයි ඒ කාම විතර්කයන්ට ප්‍රතිවිරුද්ධ කුසල විතර්ක භාවිතා කිරීම. ඒක දිගටම කරගෙන යන්න ඕනේ. අපේ සමාජයේ කාම විතර්ක හටගත්තට පස්සේ ඒ කාම විතර්ක වල ප්‍රහාර එල්ල කරන ඉන්නවා. හැබැයි දිගටම කරගෙන යන්නේ නැහැ. අපි ටිකක් ඊශ්‍රායලය වගේ වෙන්න ඕනේ. ඊශ්‍රායලය මොකද කරන්නේ? ගහන එක ගහනවා අර පැත්තෙන් අනේ නවත්තමු සටන් විරාම කියද්දිත් ගහනවා. එතකොට අපිත් අන්න එහෙම වෙන්න ඕනේ. කාම විතර්ක අපට කරදර කළා සසර ජීවිතේම දැන් අපි ගහන්න ඕනේ මේකට. ගහනකොට ගහන්න ඕනේ මේක මුලින් උදුරලා දාන මට්ටමට එනකම්ම. එක දිගට මේ වැඩේ කරගෙන යන්න ඕන. පළවෙනි සුදුව. ස්ත්‍රී පුරුෂ ශරීර සම්බන්ධව නම් අසුබයෙන් පහර ගහනවා. ඊළඟට වෙනත් අජීවී ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී සම්බන්ධව නම් අනිත්‍ය සංඥාව, يعني తాවකාලික බව ඒවයි දකින්න ඕනේ. මරණ සංඥාව ගත්තත් කමන්නේ. ඉතින් ඒ පළවෙනි විසඳුම. දෙවෙනි කාරණා බුදුන් වහන්සේ දේශනා කරනවා කාම විතර්ක දුරු කරන්න පුළුවන් ආදීනව දැකීම තුළ. ඔන්න දෙවෙනි කාරණාව. දැන් පළවෙනි කාරණාව තමයි අර අපි දැන් සඳහන් කළේ. දෙවෙනි කාරණාව සිහිපත් කරනවා කාම විතර්කයක් තමන්ගේ ජීවිතේ හටගත්තට පස්සේ කාම විතර්ක දුරු කරන්න භාවිතා කරන්න කියනවා ආදීනව පබ්බේ කියන්නේ ආදීනව දැකීම කියන එක. එතකොට ඒකට අපිට කොහේටවත් එබිල බලන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතේ එබිල බැලුවම ඇති. තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තුල වෙච්ච දේවල් ටික දන්නේ තමන්නේ. මේ හිත කියන්නේම අමුතුම ධර්මයන්නේ මේක ඔක්කොම දැනගන්නවනේ. සාමාන්‍ය කෙනෙක් හිතට කොලේ වහන්න බෑ කියලානේ. මේ හිත හොඳට දන්නවා බැලුවේ මොකක්ද දිහාද ඇහුවේ මොකක්ද දිහාද ගියේ කොහෙද ඒ වගේ මේ මතක ඇති කාලෙක ඉඳලාම මේ හිත හොඳටම දන්නවා ජීවිතේ ගෙවුණු විදිය. එතකොට අන්නේ ජීවිතේ ගෙවුණු විදිය තුළට බිලා බලන්න ඕනේ මේ හිතේ ඉපදුණු කාම විතර්ක වලින් මට අත්දකින්න උන ආදීනවයන් මොනවද කියලා. අන්න එහෙම ඒ ආදීනවයන් ප්‍රකට කරගන්න පුළුවන් තැන් වලින් ආදීනවය හොඳට ප්‍රකට කරගන්න ඕනේ. ඒක හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා මේ හරියට අර
දැන් අපි හිතමු ලිඳකට පණිට්ටුවක් දැම්ම කියලා වතුර ගන්න. අපි ඕකට වතුර ගන්න වතුරේ ප්‍රයෝජනයක් ගන්න නම් මොකද කරන්න ඕන? ඒ ගැඹුරු ලිඳට දාලා අදින්න ඕන අතට පණිට්ටුව ගන්නකම්ම. ඒක මගට ඇදලා අතහැරියොත් මොකද වෙන්නේ? පණිට්ටුව ආපහු ලිඳට වැටෙනවා. අන්න ඒ වගේ සමහර අය ඉන්නවා දැන් මේ කාමිතර්ක ආදීනව ටිකක් මෙනෙහි කරනවා. ටිකක් මෙනෙහි කරලා ඊට පස්සේ අතහැරලා දානවා. එහෙම බෑ. ඒ කියන්නේ මේ කාමිතර්ක ආදී මේවා පින්නත් නෙමෙයි පැටව ගහන වගේ වැඩ. පොඩ්ඩේ එහෙ මෙහෙ යද්දි පැටව ගහන වගේ නැවත මේවා හට ගන්නවා. ඒ නිසා මේකේ අර මේකේ මේ අකුසල කාමිතර්කයට ප්‍රතිවිරුද්ධ කුසල විතර්ක වලින් පහර ගහ එක දිගට යනවා වගේ ආදීනව බැලීමත් එහෙමයි. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේලාත් එහෙම දෙයක් වුණානේ. බෝධිසත්වයන් වහන්සේ බලනවා මම මේ කාමිතර්ක වල ආදීනව මෙනෙහි කරනවා. ඒත් මේ කාමිතර්ක දුරු වෙන්නේ නැහනේ. එතකොට බෝධිසත්වයන් වහන්සේට වැටහෙනවා මම මේක බහුල කරන්නේ ඒකයි මේ. ආදීනවය දැකීම ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. ඒක නිරන්තරයෙන්ම කරන්න ඕන ආදීනවය දැකීම කියන එක. ආසේවනය. භාවිතෝ කියන්නේ නිරන්තරයෙන්ම මේකේ ආදීනව දැකීම බහුල කරන්න ඕනේ. ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. ඊළඟට මේක මේ විදිහට සේවනය කරන්න ඕන, වර්ධනය කරන්න ඕන, බහුල කරන්න ඕන. එහෙනම් තමන්ගේ ජීවිතයට බිලා බලන්න ඕනේ. කාම විතර්ක හිත තුල හට ගැනීම තුල තමන්ගේ ජීවිතේට වෙච්ච ව්‍යසන. බොහෝ දේවල් මතක් වෙයි. තමන්ගේ පැත්ත අරගෙන ඊට පස්සේ බලන්න තමන්ගේ පරිබාහිර පැත්ත. ඒ කාම විතර්ක නැත්තම් ලෝභ ආදී කෙලෙස්, ඇලීම්, තණ්හා මේ ඔක්කොම එකම හැඟීමනේ. අන්නේ හැඟීම් නිසා තමන්ගේ අවටින්න සමාජිකයන්ට විඳින්න වෙලා තියෙන දුක්. දැන් සමහර පවුල්වල ඉන්නවා. දැන් අපි හිතමු ඔන්න දැන් තමන්ගේ සහෝදරියක් වුණ අපි හිතමු ආදරය කරලා විවාහ වුණා කියලා. දැන් එතකොට ඒ සහෝදරිය ඒ ආදරය කරපු කාලේ ගැනත් මෙයා දන්නවා. ඊට පස්සේ විවාහ වුණ ජීවිතේ ඒකත් මෙයා හොඳට දන්නවා. දැන් මෙයාට හොඳට ජීවිත දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ආදරය කරපු කාලය තුල අර තමන්ගේ සහෝදරිය වේවා, ඒ තමන්ගේ සහෝදරයෙක් වේවා, ආදරය කරන කාලය තුල කොහොමද කටයුතු කරන්නේ? මේ ලෝකේ පරම සම්පත ලැබුණා වගේනේ. ඒ ආදරය කරන කාලෙක තරුණයෙකුට තරුණියකට මේ ලෝකේ පරම සම්පත ලැබුණා වගේ හැඟීමකින් යාලෙන් වෙලී ජීවත් වෙන්නේ. මේ ලෝකේ ඕනම දෙයක් අතාරින්න සූදානම් මානසිකත්වයකින් මේ ආලයෙන් කටයුතු කරනවානේ. මේ ලෝකේ හොඳම වස්තුව ලැබුණා වගේ සංකල්පයකින් කටයුතු කරනවානේ. ඒත් විවාහ වෙලා කාලයක් ඇද්දි අපිටම බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ ජීවිතවලට. නේද? අර තිබ්බ වටිනාකම් අර ලොකුවට පෙරුණු ගතිය ඔක්කොම මොකද වෙන්නේ? දිය වෙලා යනවා. ඊට පස්සේ මෙයාලා මොකද්ද අත්දකින්නේ? ඒ අතීතයේ අර ඕනෝන් කෙරෙහි ඕනෝන් හරියට වටිනවා මේ ලෝකේ පරම සම්පත අපි තමයි කියලා එහෙම සංකල්ප ඇති උනේ අර ඇලීම නිසානේ. අන්නේ ඇලීමේ ආදීන තමයි පස්සේ විඳින්නේ. ඉතින් බලන් ඉන්න අයට හිතෙනවා ඉස්සර කොහොම හිටපු දෙන්නේ නැද්ද මේ? දැන් මේ රණ්ඩු කරනවා, මූණට මූණ බලන්න නැතුව ඉන්නවා, එපා වෙලා ඉන්නවා, නැති තැන විවේචන කරනවා. මුලදී හිටියේ කොහොමද? එතකොට එදා ඒ ඇති වෙච්ච නැතුවම බෑ මෙයා නැතුවම බෑ මෙයාගෙන් වෙන්න උනොත් මං ඉවරයි කියලා ඒ වැනි සංකල්ප උපද්දවපු කාම විතර්ක නිසායි එයාලගේ ජීවිතේ විදිහට අරගෙන ආවේ. දැන් හැබැයි මොකද කරන්නේ? වෙලා තියෙන්නේ. ඒකේ ආදීනවක් දකින්නවා. දැන් ආපහු හැරෙන්නත් බෑ. ඒ වගේ මේ කාම විතර්ක වල පුදුමාකාර ආදීනයක් තුනෝ තනිකරම ඒ කාම විතර්ක ආදී පුදුනාට පස්සේ මෝහයත් එක්ක එකතු වෙනවා. අන්න ඒක තමයි භයානක. මේ කාම විතර්ක ආදී වැඩ කරන්නේ අපි අමාරුවේ දාන්නේ තනිපංගලම නේ. මේකත් එක්ක මෝහය එකතු වෙනවා. අසම්පජඤ්ඤ කියලා කියන්නේ ඒකට. මේ කාම විතර්කත් එක්ක මෝහය අත්වැල් බැඳගෙන හරියට මේ මත්පැන් බීලා හොඳටම මත් තුන කෙනෙක් වගේ. එයාට මොනවා වෙනවද කියලා කිසිම සිහියක් නැහැනේ. අන්න ඒ වගේ හිත මත් කරවලා මේ ජීවිත විනාශය කරා ඇදගෙන යනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අර මත් ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනකොට තමයි සිහිය උපදින්නේ. එතකොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. අන්න ඒ වගේ මේ කාමිතරගේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මේ කාමිතරක උපද්දවන ලෝක සත්‍යයගේ හිත ලිපදුනාට පස්සේ
ඒවයි මහා ආදීනව වගේ තුන අනේ හොඳට තමන්ගේ ජීවිතයෙන් බලන්න බාහිර ලෝකයෙන් බලන්න. ඉතින් එහෙම බල තමන්ගේ හිතට වෙන්න මේ කාලේ මගේ හිතේ එහෙම මොන හරි දෙයක් සම්බන්ධව කාම විතර්කයක් තියෙනවද කියලා. එහෙනම් ඒකට ලැබෙන්නේත් අර වගේම ආදීනව ටිකක්ම තමයි. එතකොට එහෙම කල්පනා කරද්දී මොකද වෙන්නේ? අර කාම විතර්කය ටිකෙන් ටික අකුල ගන්න පටන් ගන්නවා. ඒ දෙවෙනි ක්‍රමය කාම විතර්ක ආදීනව. ඊළඟට දේශනා කරනවා කාම විතර්ක හටගත්තට පස්සේ අවධානය වෙනස් කිරීම. ඒකත් හොඳ විසඳුමක්. යම් කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් ගැන තමන්ගේ හිතේ යම් කිසි කාම විතර්කයක් කැමැත්තක් ඉපදුනාට පස්සේ ඒකම අරමුණු කර කල්පනා කර ඉන්නේ නැතුව වෙනත් යහපත් දෙයකට අවධානය යොමු කරන්න ඕන. දැන් සමහර අය ඉන්නවා ඒක ගැන කල්පනා කරන්නව පුටුවක වාඩි වෙනවා. ඒක ගැන කල්පනා කරන්න මැදේ හාන්සි වෙනවා. ඒක ගැන කල්පනා කරන්නව බස් එක ඇස්පියාගෙන යනවා. හොඳට බලන්න එහෙම දේවල් නැද්ද කියලා. යම් යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී කියන කැමැත්ත ඇතුණාට පස්සේ ඒක ගැන කල්පනා කරන්නත් වෙලාවක් වෙන් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ කාම විතර්කයේ ආසේවිතෝ, භාවිතෝ, බහුලීකතෝ කියන ඒ කාරණා තුන සිද්ධ වීම තුළ අර අදාළ වස්තුව නොදකම් බැරි, නොවාසම් බැරි, නොවිදම් බැරි තත්යකටපත් වෙනවා. ඉතින් ඒ ව්‍යසනේ වෙන්න කලින් බුදුන් වහන්සේ තුන්වෙනි කාරණාව දේශනා කරන ඉක්මනට අවධානය යොමු කරන්න. ඔය පැත්තට හිත නමාගෙන ඉන්නකෙන් වෙන්නව ඒ පැත්ත ගැන ආලය වැඩි වෙන එක. ඒ නිසා අවධානය වෙන පැත්තකට යොමු කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාට නම් දේශනා කරලා තියෙනවා පින්නත්ටි දැන් එහෙම මොකක් හරි දැන් ඔය ආසනයක වාඩිලා ඉන්න වෙලාවක හරි එහෙම ඇඳක සැතපෙලා ඉන්න වෙලාවක හරි ඔහොම මොනවා හරි අයහපත් දෙයක් ගැන පින්ඩපාතයේ අධ්‍ය හරි දැකපු දෙයක් ගැන වැරදි සංකල්පයක් මේ උපදිනවා නම් අඩුම ගානේ තවිකේ අරගෙන තවිකේ තියෙන නූලක් හරි කපින්න කියනවා. එහෙම නැත්නම් තමන්ගේ සිවුර කිරිච්ච තරම් හරි මහන්න කියන අවධානය වෙනස් කරන්න කියනවා. අර කිසියම්ම දෙයක් නොකර කිසියම්ම දෙයකට හිත යොදවන්නේ නැතුව අරකට එක්කම ඉන්න මොකද ගොඩක් අය අමාරු වැටෙන්නේ ඔහොමනේ. ඔය අපේ පින්නත්නි ඔය මේ ඉගෙන ගන්න වැස්සේ ළමයි ඉන්නව නේද? ඔය ළමයි ඔය අපේ දරුවෝ අනවශ්‍ය විදිහට හවස් වරේ නිදි ගන්නවා නම් අනවශ්‍ය විදිහට හවස් වරේ මේ ඇඳට වැටෙනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ දෙමව්පියෝ. ඔය නිදියනනේ ළමයි. ඇස් දෙක පියාගෙන සිහින ලෝකවල සැරිසරනවා. ඉතින් අපේ සමහර අම්මලා තාත්තට ඔය ළමයි හැරෙනකොට ඉවතියනවා. හොඳ මේ එකක් අඩව්වක් අල්ලන්න නැහැ ඉන්නේ කියලා බයිනෝ සමහර දෙමව්පියෝ. එහෙම ඉවක් තියෙන්නත් ඕන දෙමව්පියන්ට. එතකොට එහෙම ඒව බලන්න ඒව වෙන්නේ ගොඩක් දුරට අවුරුදු 7ේදී 8ේදී 7ේදී ඔහම ඇඳ වලට වැටලා බුදියන්නේ නැහැ ළමයි. දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා අවුරුදු 15, 16, 17, 18 ඔන්න ඔය වස් මට්ටම් වලදී හරියට කාමරේට රිංග ගන්නවා, ඇඳක වැටෙනවා බුදි නෑ මේ කල්පනා කර සීන ලෝකවල සැරිසරනවා. එහෙම මනෝලෝකයට සැරිසැරීමේ තණ්හාවල් හිතවල හට ගන්නවා. ඉතින් එතකොට ඒ වයින් දරුවෝ ඉක්මනට බේරගෙන යහපත් පැතිකඩවල් වලට ඒ ජීවිත යොමු කරන්න ඕනේ. දැන් ආසන්න කාලේ උසස් පෙළ ප්‍රතිපලාව. ඉතින් අපි දන්න දරුවෙක් ඉහළම සමර්ථයක් ලැබුවා. හැබැයි ඒ දරුවා අද ඒ දරුවගේ ඥාති සහෝදරියකට පින් දෙනවා. ඇයි පින් දෙන්නේ? ඒ දරුවා සාමාන්‍ය පෙළට සූදානම් වෙද්දී පිරිමි දරුවෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. අර ඥාති සහෝදරිය තමයි මේ ගැන ඉවක් ඇති වෙලා මේ ගැන හොයලා බලලා මේ සම්බන්ධය දුරු කරන්නට කටයුතු කළේ. ඒ සම්බන්ධය දුරු කරන්න කටයුතු කරද්දී මේ දුවට හරි තරහ යන ඥාති සහෝදරියත් එක්ක වෛරක්කාරයෙක් වගේ පෙනෙන්න තියෙන්නේ. හැබැයි කොහොම හරි සම්බන්ධය ටිකෙන් ටික දුරු වෙන විදිහට කටයුතු කරලා අන්තිමට ඒ දරුවා සාමාන්‍ය පෙළත් හොඳට කරගත්ත උසස් පෙළත් ඉහළම සමර්ථයක් ලැබුවා. හැබැයි ඒ ඥාති සහෝදරියට ඉවෙන් හරි මේ දරුවගේ මේ හැසිරීම වලින් මේ නම් මේ කාම විතර්කයකට යම්කිසි ආදරයකට අහු වෙලා කියලා ඒ නුවණ ඇති උනේ නැත්නම් අර දරුවගේ අර ඒ ආලවන්තකම් ඔස්සේම ජීවිතය අරගෙන ගියා නම් සාමාන්‍ය පෙළත් නැහැ උසස් පෙළත් නැහැ. ඉතින් අර ඥාති සහෝදරිය ඒ පැත්තට ගියපු හිත
අධ්‍යාපනයේ පැත්තට යොමු වෙන විදියට මේ දියණියගේ දෙමව්පියන් සමග කතා බහ කරලා යම් කිසි උත්සාහයක් දරලා ඒ දරුවගේ හිත වෙනතකට යොමු කළා. ඒ නිසාද එවැනි ඉහළ සතුටක් භුක්ති විඳින මේ දරුවා. දෙමව්පියෝ සතුටු වෙනවා. ඒ ඥාති සහෝදරයට ගොඩාක් සතුටුයි එතකොට. මම මේ දෙයට කටයුතු කරපු නිසා නේද මේ දුව අද මෙහෙම ඉහළ තලයක ඉන්නේ කියලා. ඒ වගේ පින්නත් මේ කාමිතර්කාදී ජීවිතවල හටගත්තට පස්සේ ළඟම ඉන්න කෙනෙක් ගුණත් දැනෙනවා නම් දැන් ඒව පින්නතුර දැනෙනවනේ. දැන් ඔය විශේෂයෙන්ම සිහිපත් කරන්න ඔය මුහුණු පොත් වගේ දේවල්. මුහුණු පොත් වගේ දේවල් එහෙම භාවිතා කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔය තියෙන WhatsApp ඊළඟට Messenger ඊළඟට තව තියෙනවා ඔය Viber වගේ ඕවා තනි කරම රහස් සාකච්ඡා පවත්වන්න පුළුවන් පරිසරයක්. ඒ කියන්නේ දැන් මේ ලෝකයේ පින්නන්ති එන්නේ වරදටම ඉඩ හදහද. දැන් මේ ලෝක විනාශ වෙවි යන කාලේ නෙමෙයි. අනාගතයේ දැන් ඉස්සරහදී අර මුරුග සංඥාත් වෙන කාලෙ නෙමෙයි එන්නේ. එතකොට දැන් මේ පරිසරයේ තියෙන්නේ කෙනෙක්ට සත්පුරුෂ වෙන්න නෙමෙයි පරිසරය හැදෙන්නේ. මේ ලෝක දහම හැදි යන්නේ. දැන් බලන්න ලෙඩ ගත්තත් එහෙමනේ. ශරීර නිරෝගී වෙන්න හේතු වෙන විදිහට නෙවෙයි මේ සබහා දහම හැඩ ගැහෙන්නේ දැන්. ලෙඩ වෙන පැත්ත තමයි. දැන් මේ කාලෙත් භයානක මේ වෛරස් එකකට අපි උදුරලා ඉන්නවනේ. ශරීර විතරක් නෙවෙයි හිතවලටත් එහෙමයි. හිත තුනත් සත්පුරුෂ වෙන්න නෙවෙයි මේ සබහා දහමේ හැදි යන්නේ. සබහා දහම තුල මේ හැමදේම සකස් වෙන්නේ හිත විසම වෙන්නයි. කාම විතරක බහුල වෙන්නයි. ව්‍යාපාද විතරක බහුල වෙන්නයි. විහිංසාව විතරක බහුල වෙන්නයි. ඒ නිසා විශේෂයෙන්ම ඔය අපිට ඒව කියන්න වෙනවා. ඉතින් සමහර පිළිතුන් කැමති නැති වෙන්නත් පුළුවන් මේව ගැන. නමුත් අපිට මේ විනාශය ඕන තරම් අහුවෙලා තියෙනවා. එතකොට Messenger හරහා WhatsApp හරහා Viber වගේ ඔන්න ඔය වගේ ශේෂ්ත්‍ර ඔස්සේ හරියට රහස් සාකච්ඡා පවත්වන්න පුළුවන්. පණිවිඩ හුවමාරු මගින් හරි. අපේ සමහර වැඩිහිටි මව්වරුන්ට පියවරුන්ට ඔවැනි මාධ්‍ය හසුවීම තුළ අපිට මේ සමාජයේ අපි දැනගෙන තියෙනවා ඒ අයගේ පෞල් ජීවිත පවා විනාශ සභාවට පත් වෙලා තියෙනවා. පින්නතර මතක ඇති ආසන්න කාලේ එක රටේ එක යම් කිසි හොඳ නිලයක කටයුතු කරපු එක මහත්මයෙක් අවුරුදු 30 ගානක තරුණියකගේ ගෙල කපලා බෑග් එකක දාගෙන ගිහපු සිද්ධිය ඒ සම්බන්ධය ඇතුනේ කොහොමද? ඔය Messenger කියන මුහුණු පොතේ තියෙන ඒ මාර්ගය ඔස්සේ ඒ මාර්ගය ඔස්සේ ඇතිවෙච්ච පණිවිඩ හුමාරු තමයි දිගින් දිගට ගිහිල්ලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් කියන කමතක වෙලා වයසත් අමතක වෙලා ඊළඟට ඒ සම්බන්ධ වෙච්ච තරුණියටත් ඇයගේ වයස අමතක වෙලා ඇය කවුද කියලා අමතක වෙලා ඒ වගේ පින්නත් ඔය මාධ්‍ය තුන ඔන්න ඔය තුන හරිම භයානකයි. ඒ නිසා තමන්ගේ ස්වාමියා ගැන භාර්යාව ගැන හොඳ අවධානයෙන් ජීවත් වෙන්න ඕනේ. දරුවෝ ගැන හොඳ අවධානයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සැක කරනවා කියන එක නන් නෙවෙයි. එයාට වදයක් වෙන එක නෙවෙයි. සැකෙන් බලනවා කියන එක නෙවෙයි මේ අපි සිහිපත් කරන්නේ. ටික අවධානයෙන් ඉන්න. එයාලා මේ කාම ලෝකවල එහෙම හැසිරෙනන් නෙවෙයි වියෙන් වගේ දැනගන්න ඕනේ. දැනගෙන එයාලට නොදැනෙන්න ඒ මාර්ග අවහිර කරලා එයාලේ ව්‍යසනෙන් ගලව ගන්න ඕනේ. ඒ ගලව ගන්න කාලවලදී නම් එයාලට ලොකු තරහක් යයි. හැබැයි කාලයක ඇවෑමෙන් එයාලට දැනෙයි දිනේ එදා මෙයා මාව මේ වරදෙන් බේරගත්තේ කොච්චර හොඳ දෙයක්ද කියලා. ඉතින් හැම තැනදී මානුෂීය කම නම් රැක ගන්න ඕනේ. මනුස්සකම තමයි හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනේ. අමනුෂ්‍ය වෙලා කෑ ගහලා අරමයි මෙහෙමයි කියලා එහෙමනම් මේ අනිත් අයගේ හිතවල මේ ඉපදුණු කාම විතර්ක ඇලීම් ආදරයන් එහෙම නැති කරන්න කටයුතු කරන්න එපා. මනුස්සකමෙන්මයි ඉවසීමෙන් එහෙම වර්ධර සමාදෙමින් හරීම ගුණවන්තව ආරෂ්ඨාංග මාර්ගයේ තුල හික්මෙමින්මයි අනිත් අයගේ එවැනි කාම විතර්ක ආදී පවා දුරු කරන්නට කටයුතු කරන්න ඕනේ. මොකද අපේ මය නිසා. ඉතින් මේ විදිහට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා කාම විතර්ක ආදී හටගත්තම ප්‍රතිවිරුද්ධ කුසලයකින් පහර දෙන්න කියනවා. ඒක පළවෙනි කාරණාව. ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් නම් අසුබ ආරම්භණයෙන් පහර දෙන්න ඕන. වෙනත් අජීවිතයන් නම් අනිත්‍ය සංඥාව, ඒ කියන්නේ සංස්කාරයන් తాවකාලික බව සහ මරණ සංඥාගේ දේවල් වලින් පුළුවන්. දෙවෙනි කාරණා තමයි අකුසල විතර්ක හටගත්ත මේකේ ආදීනව වගේක් තුනන්නේ කල්පනා කරන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණා තමයි අවධානය වෙනතකට යොමු කිරීම. ඒකටම හිත වැටෙන්න දෙන්න නැතුව වෙන ක්‍රියාකාරකම් වලට වෙන යහපත් දේවල් වලට ඒ හිත යොමු කරන්න ඕනේ.
ඊළඟට හතරවෙනි කාරණාව දේශනා කරනවා හේතුඵල ධම දකින්න කියලා. එන දැන් කාම විතර්කය කියන්නේ මනාපේනේ. ඒ මනාපේ කියන්නේ සංකත ධර්මයක්. ඒක සකස් වුණු මේ වෙලාවේ සකස් වුණු හැඟීමක්. ඒ කියන්නේ ඒක ස්ථීර ධර්මයක් නෙවෙයි. මේ මොහොත තුල හේතුන් නිසා සකස් වුණු හැඟීමක් තමයි මේ මනාපය. මේ කැමැත්ත, කාම සංකල්පනාව. ඊළඟට පටිසමුප්පන්නය කියන්නේ මේක හේතුන් නිසා පහළ වෙච්ච එකක්. මේක හේතුඵල ධමයක්. ඕලාරිකය කියන්නේ මේ කාම විතර්කය කියන්නේ මුදුමලොක් හැඟීමක් නෙවෙයි. මේක හරිම ගොරෝසු කරකස මානසික තත්ත්වයක්. අන්න ඒ වගේ මේ එතන ටිකක් ලොකු විදර්ශනාවක් තියෙන්නේ. ඒ ඉපදුනා වූ මනාපේ කාමිතර්කයේ සංකත භාවය, පටිච්චසමුප්පන්න භාවය, ඕලාරික භාවය විදසුනට ගනිමින් දිගට වාසය කරන්න ඕනේ. ඒක දුරු වෙන කම්ම වැඩේ කරන්න ඕනේ. බාගට කරලා අතහරින්න බෑ. ඔන්න වගේ කාරණා ටිකක් පාවිච්චි කළොත් පින්නත් ඇත්තටම අපට කාමයන්ගෙන් නිදහස් වුණු මානසිකත්වයකට එන්න පුළුවන්. එවැනි මානසිකත්වයන් එතකොට ධ්‍යාන මට්ටම් එහෙම හරිම පහසුවෙන් ස්පර්ශ කරනවා. ඊළඟට ඒ කාම විතරක වලින් හානියක් නැති ජීවිතේ තමන්ගේ ඕනම ඉලක්කයකට ඉගෙන ගන්න දරුවෙකුට එහෙමයි. ඒ තමන්ගේ අධ්‍යාපන ඉලක්කවල ඉහළටම යන්න පුළුවන්. මොකද හිරවීම නැති නිසා. එක රූප ආදී ළඟ ආදරය ආදී ළඟ හිර වෙන ගතිය නැති නිසා, හිර වෙන්න හේතුන කාම විතරකය යටපත් කරගෙන ඉන්න නිසා, දුරු කරලා ඉන්න නිසා ඒ බාධාවෙන් තොරව වේගින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ලෞකික ලෝකෝත්තර උභයාර්ථයේ පිණිසම හේතු වෙනවා මේ කාම විතරක වලින්, කාම සංකල්පනා වලින්, ඒ කියන්නේ මිත්‍යා සංකල්පයෙන් හිත මුදවාගෙන සම්මා සංකල්පුණු නෙක්ඛම්ම සංකල්පනාදී හිත යොමු කර ගැනීම තුල හැමදෙනාටම ජීවිතය ජයෙන් ජය ලැබීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීර්ය අධිෂ්ඨාන ලැබේවා. මේ ලෝකයේ ඉහළම ජයග්‍රහණය වෙන මේ පංච උපාදානස්කන්ධ දුක්ඛෙන් නිදහස්ව ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න මේ පින්තුන්ට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සුජාතා යාපා ස්වාමිදියණිය, ඒ වගේම දූවරු තිදෙනා, ඒ වගේම බෑණනුවන්, මිනිපිරියන් දෙදෙනා සහ මුණුපුරා විසින් ඒ පින්තු විශේෂයෙන් මේ උතුම් පින්කමේ දෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් සිට 2020 5/22 වෙනි දින දිවි ගමනට සමුදුන් LGG යාපා දයාබර ස්වාමිපුතුණුවන්ට මේ දරුවන්ගේ පියතුමාට වර්ෂ පූර්ණ සංවත්සරයේ නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා පිණිස තමයි එතුමාට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට තමයි මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. ඉතින් දයාබර ස්වාමිපුරුෂයෙක් විදියට ඒ විතරන්නේ දයාබර පියතුමෙක් විදියට මේ පින්තුන්ගේ ජීවිතවලට ආලෝකයක් වුණු, ලොකු ආරක්ෂාවක්, රැකවරණයක් වුණු එතුමන්ට මේ සිදු කරගත්ත මහානීය පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් සත්පුරුෂයන්ගේ ආශ්‍රයම නැවත නැවත ලැබේවා. අති උතුම් නිර්වාණයෙන්ද සැනසේවා. ඒ උතුම් නිවනින් සැනසීමට මේ පින ආශිර්වාදයක්, පුණ්‍යානුමෝදනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. LGG යාපා මහත්මයාගේ සහ ඉලේ පෙරුම පවුලේ නැසීගේ යම්තාක් ඥාතීන් ඉන්නව නම් ඒ සියලුම ඥාතීන්ට, සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේට ශාසනික සේවාවන් තවදුරටත් සිදු කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ලක්වැසි ලෝවැසි හැම ජනතාවටම මේ භයානක වසංගත රෝගවලින් මිදිලා හැම දෙනාටම ඊටාම යහපත් විදියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය සුවපත් භාවය සියලුම සත්වයන්ට ලැබේවා කියලා පින්නතුන් බොහොම මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ යන්නට යෙදුණු මහත්මයාගේ ස්වාමිදියණිය වන සුජාතා යාප මහත්මියට, දූවරුන්ට, ඊළඟ බෑනා සහ මිනිපිරියන් සහ මුණුපුරා කියන මේ පින්නතුන් හැමදෙනාටත්, ලෝකේ බණ අප හැමදෙනාටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් සිත ශාන්තිය සැනසෙල ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් ශාසනය තුළදීම මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීමට මේ පින පාරමිතාවක්ද වෙත්තා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.